රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, රජරට සේවය, රුහුණු සේවය සහ වයිඹ රේඩියෝව තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත් කඳුරට සේවයෙන් සෑම සෙනසුරාදාවකම සවස 4:00ටත් එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී. ඔබට අවශ්‍ය මූල්‍ය ආධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න. මේ අපේ ලිපිනය. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය. දුරකථනය 0812 388 651. රස ජනනී. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව. අයිබෝන් සුබ නව වසරක් 2022 නව වර්ෂයේ උදාව. 2022 නව වර්ෂයේ උදාව අලුත් උදෑසනක්සේ ප්‍රබෝධයෙන් අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. කාලාන්තරයක් තිස්සේ කඳුරට ගුවන් විදුලියත් ඒත් එක්කම අපේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අනිකුත් ප්‍රාදේශීය සේවාවන් සමග එක්ව අපි සෙනසුරාදා සැඳෑවේ ඉදිරිපත් කළ රස ජනනී ගුවන් විදුලි වැඩසටහන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහකත්වය යටතේ රස ජනනී ඔබ වෙත අප සමීප කරන්නේ. රස ජනනී වැඩසටහනේ තවත් සුවිශේෂ අත්දැකීමක් විදිහට අද මේ අලුත් අවුරුදු දවසේ අපි සූදානම් හෝරාවක ගුවන් කාලයක් ඔබත් සමගින් රැඳෙන්නට. අද අපි කතා කරන්න සූදානමින් ඉන්නවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50 වසරක අභිමානවත් ගමන් මඟ සහ ඉදිරි දැක්ම පිළිබඳව. මේ සුහද පිළිසඳරට අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන වශයෙන් කටයුතු කරන උපුල් රණවීර මහත්මයා. අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා අධ්‍යක්ෂතුමනි. අයිබෝවන් ගීතානී මහත්මිය වගේම අපේ කඳුරට ගුවන් විදුලියේ ශ්‍රාවක මහත්මීන් ඒත් එක්කම අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවක මහත්මීන් ඒත් එක්කම අපේ පාර්ශවකරුවන් සියලු දෙනාටම මේ ලැබුවා වූ 2022 නව වසර ඉතාමත් සෞභාග්‍යයෙන් සපිරෙන නව වසරක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔබතුමා එක්ක අපිට හෝරාවක ගුවන් කාලයක් තුළ බොහෝ දේවල් තියෙනවා සාකච්ඡා කරන්නට. දැන් අපි කතා කළොත් 2022 වර්ෂයට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට වසර 50ක් සම්පූර්ණ වෙනවා. අඩ සියවසක්. ඒක සුවිශේෂයි. 50 වසරක ගමන් මඟ ගැන ඔබතුමාට කිසියම් මතකාවර්ජනයක් කරන්න පුළුවන් වෙවි. මේ ආපු ගමන් මඟ ගැන ඔබතුමාගේ අත්දැකීම් රාශියක් ඇති. අපි සිහිපත් කළොත් ඒ පිළිබඳව. ඇත්තටම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මුලින්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අංශයක් විදිහට පැවතිලා. නමුත් මේ අපනයන කෘෂිකර්ම ශ්‍රේෂ්ත්‍රයේ රටේ ආර්ථිකයේ තියෙන වැදගත්කම ගැන සලකලා බලලා 1972 සුළු අපනයන භෝග ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව කියලා සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව කියලා තමයි මේ දෙපාර්තමේන්තුව ඇත්තටම මුල්ම කාලේ ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ 1972 මේ සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව ආරම්භ කරන කාල වෙනකොට ප්‍රධාන භෝග වශයෙන් අපි දන්නවා තේපොල් රබර් වල තමයි ප්‍රධාන අවධානය යොමු කළේ. නමුත් ඒ වෙනකොට එවකට රජය විසින් හඳුනාගෙන තිබුණා මේ ප්‍රධාන භෝග වලට අමතරව තියෙන අනෙකුත් කුළුබඩු සහ මේ පානීය භෝග වල තියෙන වැදගත්කම. ඉතින් ඒ නිසා තමයි මේ දෙපාර්තමේන්තුව මේ විදිහට ආරම්භ කරේ. ඉතින් එතනින් පස්සේ ඇත්තටම අපි ඒ දවස් වෙනකොට අපේ තිබිච්ච මේ ශාස්ත්‍රයෙන් ගත්ත ආදායම සහ නැත්තම් මොන වගේ තත්ත්වයකද අපි හිටියේ කියලා සලකලා බැලුවොත් 1972 වෙනකොට ඇත්තටම අපි අපනයනය කරලා තියෙන්නේ මේ භෝග මෙට්‍රික් ටන් 50ක් විතර අපනයනය කරලා රුපියල් මිලියන 7000ක් වගේ ප්‍රමාණයක් තමයි ඒ වෙනකොට රටට ආදායමක් විදිහට හම්බ වුණේ මේ ශාස්ත්‍රයෙන් අපනයන කෘෂිකර්ම ශාස්ත්‍රයෙන්. මේක ඇත්තටම අපි භෝග 14ක් විතර තමයි ඒ කාලේ පටන් ගත්තේ. නමුත් පසුව කහ සහ එඟුරු කියන භෝග දෙකත් දෙපාර්තමේන්තුවට එකතු වුණා. ඊට පස්සේ භෝග 16ක් වුණා. දැන් මේ වෙනකොට කිතුල් භෝගය අයින් වෙලා තියෙනවා. භෝග 15ක් අපි කටයුතු කරන්නේ. භෝග 15න් තමයි මේ අපි ආදායම ගැන කතා කරන්නේ. ඉතින් ඊට පස්සේ මේ දෙපාර්තමේන්තුව පසු කාලීනව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වඩපත් වුණා. ඒත් එක්කම ඉතාමත් සුළුවෙන් මම අහලා තියෙන විදිහට මොකද මම මේ කාලේ දෙපාර්තමේන්තුවේ හිටියේ නැහැ. නමුත් මම අහලා තියෙන විදිහට දෙපාර්තමේන්තුව බොහොම පොඩි කාමරයක මේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පොඩි කාමරයක තමයි දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන්නේ. නමුත් අද වෙනකොට මේ දෙපාර්තමේන්තුව රටේ තියෙන අනෙකුත් දෙපාර්තමේන්තුත් සමගාමීව ඊට ඒත් එක්කම මුරින් නුර ගැටමින් කටයුතු කරන රටේ ආර්ථිකයට
විශාල දායකත්වයක් ලබා දෙන දෙපාර්තමේන්තුවක් බවට පත් වෙලා තියෙනවා. අද මේ වෙනකොට අපි සලකලා බැලුවොත් අපි ඇත්තටම මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකොට අපි මම කලින් කිව්වා වගේ රුපියල් මිලියන 7000ක් හොයපු ශේෂ්ත්‍රය අද වෙනකොට රුපියල් මිලියන මේ අවුරුද්දේ නොවැම්බර් වෙනකොට රුපියල් මිලියන 93000කට ආසන්න ආදායමක් ලබාගෙන තියෙනවා. වාර්ෂික ආදායම මෙට්‍රික් ටන් 57000ක් විතර ප්‍රමාණයක් අපනයනය කරලා තියෙනවා. ඉතින් අද වෙනකොට අපනයන කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව කියන්නේ රටේ ආර්ථිකයට අත්‍යවශ්‍යම සහ හොඳ දායකත්වයක් සපයන දෙපාර්තමේන්තුවක් බවට ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. මට විශ්වාසයි ඔබතුමා මේ 50 වසරක් සපිරෙන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ වගේ කාර්යභාරයක් වගකීමක් දරන්නට සුදුසුකම් ලැබීම පිළිබඳව අතිශයින් සතුටටපත් වෙනවා ඇති කියලා. දැන් අපි මේ කතා බහ ගෙන යන අතරවර ඔබතුමා ගැන අහන්නට කැමති කුමන කාලවකවානුවේද ඔබතුමා සම්බන්ධ වෙන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක? ඒ අවස්ථාවේ සිට පසු කරපු සම්දිස්ථාන මොනවද අපි ගැන චුට්ටක් කතා කළොත්? ඇත්තටම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මම සම්බන්ධ වුණේ 2006 වසරේ. මම මුලින්ම බදුල්ල සහකාර අධ්‍යක්ෂ වශයෙන් තමයි සම්බන්ධ වුණේ. ඉතින් එතෙන්දී ඒ වෙනකොට අපි අඳුනාගත්ත ශේෂ්ත්‍ර කීපයක් තිබුණා. මොකද අපිට ඒ වෙනකොට විශේෂ අවශ්‍යතාවයක් ඇති වෙලා තිබුණා. ඇත්තට මේ දෙපාර්තමේන්තුව ආරම්භ කරෙත් වැවිලි භෝගවල නැත්නම් වැවිලි ඉඩම් වල තියෙන ආන්තික ඉඩම් ඵලදායීතාව අඩු ආන්තික ඉඩම් සඳහා වෙනත් භෝග හඳුන්වා දීම කියන වැඩසටහන යටතේ. ඉතින් මෙතෙන්දී මම බදුල්ලට සම්බන්ධ වෙන කාලය වෙනකොට අපි දන්නවා තේ වල යම් පසුබෑමක් තිබිච්ච කාලයක්. ඒ වෙනකොට තේ වලින් ගන්න පුළුවන් ආදායම යම් ප්‍රමාණයකට අඩු වෙලා. ඉතින් මෙතෙන්දී අපිට වැවිලි ශේෂ්ත්‍රයත් එක්ක විශේෂ වැඩසටහන් විශාල ප්‍රමාණයක් කරන්න පුළුවන් වුණා. ඉතින් මේ බදුල්ලේදී මම මේ වගේ වැඩසටහන් වල සම්බන්ධ වුණා. ඊට පස්සේ මම මහනුවර සහකාර අධ්‍යක්ෂකවරයෙක් පත් වුණා. ඒ අතරේ වෙනත් දිස්ත්‍රික් කුලත් රාජකාරී ආවරණය කරන්න කටයුතු කරන්න සිද්ධ වුණා. ඉන් අනතුරු මම අධ්‍යක්ෂකයෙක් වශයෙන් ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ වුණා. මේ ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ වුණාට පස්සේ මම බස්නාහිර සහ දකුණ කියන පළාත් දෙකේ පරිපාලනමය කටයුතු බලාගෙන අධ්‍යක්ෂකවරයා වගේම අපේ භෝගවල ඵලදායීතාව විහරණ නැංවීම සඳහා පාර කටයුතු කරන අධ්‍යක්ෂකවරයා වශයෙන්ුත් ඒත් එක්කම මෑත කාලේ අපිට මතුවෙච්ච ගැටලුවත් එක්ක අපි දන්නවා පහුගිය දවස්වලදී තිබිච්ච ප්‍රධාන ගැටලුවක් කහභෝගය. ලංකාවේ කහභෝගය සම්බන්ධයෙන් කටයුතු කරන අපේ කෘෂික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ුත් මම මේ වෙනකොට කටයුතු කරනවා. හොඳයි වගකීම් රැසක් දරන ඔබතුමා 2006 වසරේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා දැන් 2022 ලැබිලා තියෙන මේ දීර්ඝ කාලය තිස්සේ ඔබතුමාට විශාල කාර්යභාරයක් ඉටු කරන්නට හැකියාව ලැබිලා තියෙනවා. හොඳයි දැන් මේ අපි මේ ආපු ගමන් මග ගැන කතා කරනකොට විශේෂයෙන්ම පසුගිය දෙවසරක කාලයට නැවත අපි අවධානය යොමු කළොත් ගෝලීය වශයෙන් වසංගත තත්වයකට අපිට මුහුණ පාන්නට සිදු වුණා. COVID-19 වසංගතයේ බලපෑම අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රයටත් යම් යම් ආකාරයන්ගෙන් බලපෑම් එල්ල කරන්නට ඇති. මේ තත්ත්වය කොහොමද ඔබතුමාට බලපෑම් එල්ල කළේ? ඇත්තටම මේ ගෝලීය තත්වය මේ පහුගිය දවස්වල පැවතිච්ච COVID-19 ගෝලීය තත්වයත් එක්ක මම හිතන්නේ අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයට සහ අනිකුත් සියලු ක්ෂේත්‍ර ගත්තාම විශාල බලපෑමක් එල්ල වුණා. මේ දක්වා කරන් ආපු සමහර වැඩසටහන් වෙනස් කරන්න සිද්ධ වුණා. ඉතින් එතකොට අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රය සලකලා බැලුවහම මේකෙත් අපිට ධනාත්මක සහ ඍණාත්මක එහෙම නැත්නම් අපිට වාසි සහ අවාසි දෙකම දැක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි අවාසි ගැන සලකලා බැලුවොත් මුලින්මම අපිට ගොවි ජනතාවට පුහුණු කිරීමේ වැඩසටහන් කර ගැනීම අපහසුතාවයක් තිබුණා මේ සංචාරණ සීමාවත් එක්ක. ඒතකොට ගොවීන් ළඟට යන්න අමාරුයි. ඒගොල්ලන්ගේ ඉඩම් පරීක්ෂා කරන්න අමාරුයි. මේ වගේ ගැටලු මතුවුණා. ඒත් එක්කම කර්මාන්තයක් වශයෙන් සලකපුවාම සමහර මේ සංචාරණ සීමාවත් එක්ක කුළුබඩ භෝග එකතු කිරීමේ කට්ටියට ගැටලුවක්. ඊට පස්සේ මේවා ප්‍රවාහනය කරන්න ගැටලුවක්. ඊට පස්සේ මේවා සකස් කිරීමේ කර්මන්තශාලාවලට අවශ්‍ය සේවක පිරිස් කඳවා ගැනීමේ ගැටලු. ඒ ඔක්කොම ගැටලු පහුගිය කාලේ මතුවුණා. ඒත් එක්කම තව ගැටලුවක් මතුවුණා විශේෂයෙන්ම නැව් සහ ගුවන් ගමන් සීමා වීම. මේ නැව් සහ ගුවන් ගමන් සීමා වීමත් එක්ක අපනයනය කිරීමේ ගාස්තු වැඩි වීමක් සිද්ධ වුණා. නියම ක්‍රමානුකූලව අපනයනය වෙච්ච දේවල් වලට මීට වඩා සීමාකාරී පැන වුණා. ඒත් අපි හොඳම අත්දැකීමක් අපිට තියෙනවා බුලත් වගාව ගත්තාම බුලත් අපි අනිවාර්යයෙන්ම ඒ අපි අස්වර නිලන කාලයත් එක්කම අපි මේ අපනයනය කරන්න ඕනේ. අපේ ප්‍රධාන ගණන් කරුවා පාකිස්තානයේ. නමුත් මෙතෙන්දී ගැටලුවක් මතුවුණා. පාකිස්තානයට යන ගුවන් ගමන් ප්‍රමාණය සීමා සහිත වුණා. ඉතින් ඒකට අපිට මේ බුලත් වලට මොකද කරන්න කියන ගැටලුව මතුවුණා. ඉතින් මෙතෙන්දී අපි අත්‍තරම අමාත්‍යාංශය සහ අධිකරු ජනාධිපතිතුමාව දැනුවත් කරලා මේ සඳහා යම්කිසි විශේෂිත වැඩසටහන් ආරම්භ කරලා
ගුවන් ගමන් වැඩි කරගෙන මේ දේවල් කටයුතු කරා. එතකම දෙපාර්තමේන්තුව වශයෙන් උත් අපි ඔය කියපු සංචරණ සීමා තියෙන අවස්ථාවේදී මේ කර්මන්ශාලාවලට අවශ්‍ය සේවක මහතුන් ගෙන්වා ගැනීමට, එතකොට මේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා දී මේ වගේ අපේ පැත්තෙන් අපි පුළුවන් තරම් මැදිහත් වෙලා මේ අවාසි මගහරව ගන්න කටයුතු කරා. ඒත් එක්කම මම අනිත් පැත්ත කතා කරොත් අපි බලාපොරොත්තු නොවිච්ච විදියට අපේ ලංකාවේ අපරායන කෘෂි කාර්මික මේ භෝග සඳහා ලෝක වෙළඳපොලේ පවතින ඉල්ලුමේ යම්කිසි ඉහළ යාමක් අපි පහුගිය දවස්වල තුල දැක්කා. ඒ කියන්නේ අපි සලකලා බැලුවොත් විශේෂයෙන්ම ලංකාවේ කුරුඳු සහ ගම්මිරිස් සඳහා ඉතාමත් හොඳ වෙළඳපොලක් මේ වෙනකොට නිර්මාණය වෙමින් පවතිනවා. දැන් මේ පසුගිය දවස්වල තුල ඉල්ලුම ඉහළ යාමක් ඇතිවන්නට ප්‍රධාන වශයෙන් බලපෑව කාරණා මොනවද? එතන කරුණු කීපයක් අපි දන්න විදිහට බලපාලා තියෙනවා. එකක් තමයි මිනිස්සුන්ගේ ලෝක ජනතාවගේ යම්කිසි මතයක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ ලංකාවේ තියෙන කුළුබඩු ආශ්‍රිත දේවල් මේ කොවිඩ් සඳහාත් යම්කිසි ප්‍රතිකර්මයක් නැත්නම් තමන්ගේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා යම්කිසි ආකාරයක දායකත්වයක් ලබා දෙනවා කියන එක. ඉතින් මේ තත්ත්වයට එක්ක අපි 2018 2019 2020 2021 කියන අවුරුදු සැලකලා බැලුවොත් 2018 අපි ඇත්තටම උපයාගෙන තියෙන්නේ මේ රුපියල් මිලියන 64000ක් විතර. ඊට පස්සේ 2019 දී රුපියල් මිලියන 63000ක් විතර. නමුත් 2020 අපි මේක කෙලින්ම 73000කට ආසන්න ප්‍රමාණයකට වර්ධනය වුණා. 2021 අවුරුද්දේ මේ වෙනකොටම අපි රුපියල් මිලියන 93000කට මම කලින් කිව්වා වගේ සඳහන් කරා වගේ දැනට නොවැම්බර් වල රුපියල්ගෙන තියෙනවා. 2021 අවුරුද්ද අවසන් වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා රුපියල් බිලියන 100ක්. එහෙම නැත්නම් කෝටි 10000ක්. නැත්නම් රුපියල් මිලියන වලින් කිව්වොත් ලක්ෂයක් උපයා ගැනීමට මේ ශාස්ත්‍රය තුලින් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කොවිඩ් තත්ත්වය තුල අපනයන කෘෂිකාර්මික ශාස්ත්‍රයට නම් මට හිතෙන්නේ හොඳ තැනක්, එහෙම නැත්නම් ධනාත්මක පැත්තක් තමයි අවසාන වශයෙන් අපි දකින්න පුළුවන් වෙන්නේ. හොඳයි. අර කිසියම් අභියෝගයක් වඩාත් වාසිදායක පැත්තට හරවා ගන්න පුළුවන් නම් මේක තමයි වඩාත් ප්‍රයෝජනවත් වන්නේ. ඔබතුමා ඒ කාර්යය හරියට ග්‍රහණය කරගෙන තියෙනවා. අපි කතා කරමින් ඉන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන උපුල් රණවීර මහත්මයා සමගින්. කැමති ඔබතුමාගෙන් දැනගන්නට මේ නව වර්ෂය 2022 වර්ෂය පිළිබඳව අවධානය යොමු කළොත් මේ වර්ෂයේ විශේෂයෙන්ම අවධානය යොමු කරන ක්ෂේත්‍ර අපි කතා කළොත් පැල නිෂ්පාදනය, වගා ඉඩම් අපසරී වැඩි කිරීම, ඵලදායීතාව ඉහළ නැංවීම මේ වගේ කාරණා ගැන ඔබතුමාගේ අවධානය කොහොමද? අතරම 2022 වර්ෂය අපි සලකලා බැලුවාම අපිට යම්කිසි දෙපාර්තමේන්තුවේ යම්කිසි ඉලක්කයක් තියෙනවා. අපි මුලින්ම මේ ඉලක්කය අපි සකස් කරගත්තේ ඔය මම කිව්වා වගේ රුපියල් බිලියන 100කට යන 2025 අවුරුද්දේදී. ඒක තමයි අපි අතර මුලින් යොදාගත්ත ඉලක්කය. නමුත් පහුගිය අවුරුද්දේදී අපි බලාපොරොත්තු නොවුන තරම් ප්‍රගතියක් අපිට ළඟා කරගන්න ලැබීමත් එක්කම අපි දැන් කරු අමාත්‍යතුමන්ලා සහ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අපි අධ්‍යක්ෂ ජනරාල්තුමන්ලා මේ සුළු දෙනාම දැන් අපි උත්සාහ කරනවා 2025 වෙනකොට අපි දැන් ගන්න ආදායම ඒ කියන්නේ රුපියල් බිලියන 100 දෙගුණයක් කර ගැනීමට උත්සාහ කරන්න. ඉතින් මේ සඳහා තමයි අපි මේ වැඩසටහන් සියල්ල 2022 වර්ෂය සහ ඉදිරි වර්ෂවල සැලසුම් කරන්නේ. එතෙන්දී අර ඔබතුමී කිව්වා වගේ වගා වැඩි කරන එක අපිට අනිවාර්යයෙන් කරන්න ඕනේ. මොකද අපේ ලෝකයේ තියෙන ඉල්ලුමට සරල යන්න අපේ නිෂ්පාදනය ප්‍රමාණවත් නැහැ. මොකද අපි පොඩි රටක්, අපේ නිෂ්පාදනය අඩුයි. ඒ නිසා අපි මේ තවදුරටත් වගා කිරීම අපි කටයුතු කරනවා. ඒත් එක්කම අපි දැනට වගා කරලා තියෙන ඉඩම් වල ඵලදායීතාවයේ යම්කිසි අඩුවක් තියෙනවා. මොකද අපේ බොහොමයක් දෙනෙක් ගොවි මහත්මීන් අර කියන වගේ පූර්ණ කාලීන ගොවි මහත්තුරුන් නෙවෙයි වෙනත් රාජකාරියක් කරන ගමන් තමයි මේ අපේ ශාස්ත්‍රවල ඉන්නේ. එතකොට මේකේ ඵලදායීතාවයේ යම්කිසි භූමි ඵලදායීතාවයේ යම් අඩුවක් අපිට පේන්න තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා මේ අවුරුද්දේ භූමි ඵලදාය වැඩි කරගන්නේ කොහොමද කියන එක. අනිත් එක තමයි අපි දැනටත් අපේ කුරුඳු එහෙම නැත්නම් අපේ ගම්මිස්, අපේ සාදික්කා මේ දේවල් සලකපුවම අපි වැඩි ප්‍රමාණයක් තවදුරටත් යවන්නේ අගය එකතු කරන නිෂ්පාදන විදිහට නෙවෙයි. මේවා සාමාන්‍ය ද්‍රව්‍ය විදිහට, අමුද්‍රව්‍ය විදිහට. ඉතින් මේ තත්ත්වය අපි වෙනස් කරගන්න උත්සාහ කරනවා. මේක කොහොමද මේ අගය එකතු කරන නිෂ්පාදන විදිහට ඉහළ වටිනාකමක් දෙන වෙළඳ පොළවල් වලට යවන්න අවශ්‍ය සහතික ලබා ගැනීම, ගුණාත්මක ඉහළ නැංවීම වගේ කටයුතු හරහා අපි ඉදිරියේදී අපි දැනට යවන අපනයන පරිමාව වැඩි කරගන්නවා වගේම අපි දැනට ගන්න ආදායම ඉහළ නංවා ගැනීමට අවශ්‍ය සියලු කටයුතු මේ අවුරුද්දේ අපි 2020 මේ අවුරුද්දේ සැලසුම් කරලා තියෙනවා. හොඳයි. දැන් අර ඔබතුමා කිව්වා කරට මේ ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව මේ නිෂ්පාදන ධාරිතාව වැඩි කරන්නට අවශ්‍ය කරන සාධක අපේ රටේ තියෙනවද? අපි පාරිසරික තත්ත්වයන් ගත්තාම, ශ්‍රමය ගත්තාම, අනිකුත් අවශ්‍ය කරන සාධක ගත්තාම මේ ප්‍රමාණවත් අතර මේ නිෂ්පාදනය වැඩි කරන්න. අතරම මේ අපිට
තියෙන පහසුකම් සහ එහෙම නැත්නම් අපිට ස්වභාවික වශයෙන් අපිට ලැබිලා තියෙන දායාදයේ සලකලා බලපුවාම ඇත්තටම අපිට මේ දේවල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැනට අපේ තියෙන විශාල ඉඩම් ප්‍රමාණයක් අපි දන්නවා නියමාකාරයෙන් ප්‍රයෝජනට අරන් නැහැ. සමහර ඉඩම් තියෙනවා මේ වගේ අපි බලාපොරොත්තු වෙන ඵලදායතාව ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම අපිට මේ සඳහා යම්කිසි දායකත්වයක් දක්වලා මේවා තවදුරටත් වගා කරලා ප්‍රයෝජනවත් ගන්න පුළුවන් ඉඩම් විදිහට පරිවර්තනය කරගන්න පුළුවන් නම් අපිට ඉතාමත් වැදගත්. උදාහරණයක් මම කියන්නම්. අපි ඇත්තටම දෙපාර්තමේන්තුව පටන් ගත්ත කාලේ ඉඳන්ම ප්‍රධාන දිස්ත්‍රික්ක 14ක තමයි වැඩ කරේ. නමුත් මේ වෙනකොට අපේ අනිකුත් දිස්ත්‍රික්ක විශේෂයෙන්ම නැගෙනහිර උතුරු මැද සහ උතුරු පළාතට අදාළ දිස්ත්‍රික්ක වලින් අපේ භෝග සඳහා විශාල ඉල්ලුමක් දැනටම ඇවිල්ලා තියෙනවා. එතකොට අපි බලනවා දැන් අපි ඔය අලුතෙන්ම අපිට ආපු ගැටලුවත් එක කහඟුරු භෝග දෙක සලකලා බැලුවොත් අපි වැඩිම ප්‍රමාණයක් කහ වගා කරලා තියෙන අම්පාරේ. ඊට පස්සේ පොළොන්නරුව අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වල විශාල ප්‍රමාණයක් වගා කරලා තියෙනවා. වේලිකලාපේ. එතකොට අපි මේ දැන් සාම්ප්‍රදායික දිස්ත්‍රික්ක වලින් ඔබට ගිහිල්ලා තව දැනට ප්‍රයෝජනයක් ගන්න නැති දිස්ත්‍රික්ක වලට සහ ඉඩම් වලට අපේ භෝග හඳුන්වා දීමත් එක්කම මේ අවශ්‍ය ප්‍රමාණය ප්‍රමාණාත්මක වැඩි කර ගැනීම ඇත්තටම අපිට කරන්න පුළුවන්. ඔබතුමී කිව්වා වගේ ගුණාත්මක වැඩි කර ගැනීමටත් අපි අවශ්‍ය මූලික කටයුතු මේ වෙනකොට කරලා තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම දෙපාර්තමේන්තුවෙන් ප්‍රධාන භෝග 4ක් තෝරාගෙන මේ වෙනකොට යහපත් නිෂ්පාදන පිළිවෙත් සඳහා අවශ්‍ය සියලු වැඩ කටයුතු සැලසුම් කරලා සියල්ල අවසන් කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ අපි යහපත් නිෂ්පාදන පිළිවෙත් අනුව කොහොමද වැඩ කරන්නේ කියන එක සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරනවා. ඒත් එක්ක මේ සහතික ලබා ගැනීමට කටයුතු කරනවා. එතකොට මේ මූලික අපි පැලේ සිටවන තැන ඉඳන් මේ ගුණාත්මය ගැන අපි සලකලා බැලුවොත් අවසානයේ අපි පිටරට යවන මේ අපේ නිමි ද්‍රව්‍ය ගුණාත්මය ඉහළ නංවා ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන්. ඉතින් මේ යහපත් නිෂ්පාදන පිළිවෙත් කියන වැඩසටහනේදී අපි පැලේ සිටවන තැන ඉඳන්ම අවසානයේ අපි නැව්ගත කරන තැන දක්වා අවශ්‍ය සියලුම ක්‍රියාවලිය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු අපි දැන් ආරම්භ කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන ඉදිරි වර්ෂ දෙක තුන ඇතුළත මේ තත්ත්වය අපිට ළඟා කරගන්න පුළුවන් කියලා. හොඳයි, යන්නේ තමයි වඩාත් වැදගත් වෙන්නේ. අපිට අදිෂ්ඨානයක් තියෙනවා නම් මේ ඉලක්කය කරා යන්නේ ඒ තරම් අපහසු වන්නේ නැහැ. ඔබතුමා ඒ අවශ්‍ය කරන නායකත්වය ලබා දෙමින් අවශ්‍ය කරන පිරිස් ඒක රාශී කරගෙන මේ කටයුත්ත සිදු කරගෙන යන්නේ අපි විශ්වාස කරනවා වඩාත් සාර්ථකව මේ වසර තුළ ක්‍රියාත්මක කරන්න හැකියාව ලැබෙවි කියලා. සවස 3:47යි දැන් වෙලාව. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන උපුල් රණවීර මහත්මයා සමගින් අපි අද සාකච්ඡා කරමින් සිටින්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50 වසරක අභිමානවත් ගමන් මඟ සහ ඉදිරි දැක්ම පිළිබඳව. දැන් වර්තමාන වෙන විට අපි මුහුණ දෙන ප්‍රධාන ආර්ථික අභියෝගයක් විදිහට විදේශ විනිමය හිඟය හඳුනා ගන්නට පුළුවන්. කුළුබඩු ක්ෂේත්‍රය කියලා කියන්නේ අපේ රටට ඩොලර් ඉපයාගත හැකි ඊටාම වැදගත් වර්ධනය වෙමින් පවතින ක්ෂේත්‍රයක්. ඉදිරියේදී මේ විදේශ විනිමය උත්පාදනයට විදේශ වෙළඳපොළ ජය ගන්නට තවත් සැලසුම් කරලා තියෙන විශේෂ වැඩසටහන් එහෙම තියෙනවද අධ්‍යක්ෂතුමනි? ඇත්තටම මේ කුළුබඩු ක්ෂේත්‍රයේ අපි ප්‍රධාන ආයතන කීපයක් එකතුව තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ කෘෂි අපනයන භෝග වගා කිරීම සහ සකස් කිරීම ඇතුළු තාක්ෂණික දැනුම සහ අනෙකුත් ශේෂ්ත්‍ර වැඩ කටයුතු අපි කරනවා. ඒත් එක්කම අපනයන සංවර්ධන මණ්ඩලය සහ අනෙකුත් ආයතන මේකේ අපේ මේ ද්‍රව්‍ය අලෙවිය සම්බන්ධයෙන් කටයුතු කරනවා. මේ වෙනකොට අපි මේ ආයතන දෙක තුනම අපි එකතු වෙලා එක ගමනක් යන විදිහේ වැඩසටහනක් තමයි දැනට සැලසුම් කරලා තියෙන්නේ. එතකොට මම කිව්වා වගේ ඉහළ වෙළඳපොළ වලට යන්න. එහෙම නැත්නම් ඉහළ අපි දැනට යවන මම උදාහරණයක් කියන්නම්. අපි කුරුඳු ගත්තොත් කුරුඳු වැඩි ප්‍රමාණයක් අපි යවන්නේ දකුණු ඇමරිකානු රටවල් වලට. ගම්මිරිස් ගත්තොත් වැඩි ප්‍රමාණයක් යවන්නේ ඉන්දියාවට. සාධික වැඩි ප්‍රමාණයක් යවන්නේ ඉන්දියාවට. නමුත් අපිට මීට වඩා ඉහළ වටිනාකමක් ගන්න පුළුවන් වෙළඳපොළවල් තියෙනවා. යුරෝපයේ වෙළඳපොළවල්, ජපානයේට, එහෙම නැත්නම් වෙනත් මේ වගේ තැන් වලට. ඉතින් මේ සඳහා අපි දැනට කටයුතු කරගෙන යන්නේ ඒ වෙළඳපොළ වලට අවශ්‍ය සහතික මොනවද? මේ වෙළඳපොළට අවශ්‍ය ඒගොල්ලන්ගේ තත්ත්වයන් මොනවද? ඒ තත්ත්වයන් අපි මේ හදනවා. ඒත් එක්කම අපනයන සංවර්ධන මණ්ඩලය සහ අනිකුත් ආයතන ඒත් එක්කම අපේ දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශය යටතේ පිහිටවලා තියෙන කුළුබඩු සහ ආශ්‍රිත ද්‍රව්‍ය අලෙවි මණ්ඩලය කියලා එකක් අලුතෙන් පිහිටවලා තියෙනවා. මේ මණ්ඩලය හරහා අපි බලනවා ඉදිරියේදී කොහොමද මේ අනිකුත් නැත්නම් අපි දැනට ළඟා වෙච්ච නැති රටවල් වලට සහ ඉහළ වටිනාකමක් තියෙන වෙළඳපොළවල් වලට අපේ ද්‍රව්‍ය කොහොමද අපි යවන්නේ? ඒත් එක්කම අපේ මේ වෙළඳපොළ වලට අවශ්‍ය ආකාරයට අගයකතු කිරීම සහතිකකරණය සහ ගුණාත්මක ඉහළ නැංවීම කියන කටයුතු අපි සිදු කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන අතරම අපි කලින් කිව්වා වගේ අපි 2025 වෙනකොට මේ ගන්න ආදායම දෙගුණ කර ගැනීමට අවශ්‍ය මූලික කටයුතු අපි කරනවා. හොඳයි.
අපි කැමති ඔබතුමාගෙන් දැනගන්නට මේ ගමන් මඟ අපි පැමිණි ගමන් මඟ ගැන කතා කරනකොට සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන අංශ ගණනාවක් තියෙනවා. ඒ අතර දැන් මේ වෙළඳපොළ අවස්ථා උදා කරගන්නට වගේම විදේශ විනිමය උත්පාදනය කරගන්නට අපරාණ කෘෂි භෝග ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ඉතාම වැදගත්. වර්තමානයේ අපි දකිනවා අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳව අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. මේ අංශය තවත් ප්‍රවර්ධනය කරන්න මොන වගේ වැඩසටහනද ඔබතුමාලා ක්‍රියාත්මක කරන්නේ මේ එළඹෙන වසර තුල? ඇතරම දැන් අගය එකතු කිරීම කියන එක විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි යම්කිසි නිෂ්පාදනයක් වෙනත් නිෂ්පාදනයක් බවට පත් කිරීමෙන් අගය එකතු වෙනවා. ඒත් එක්කම ඒකට යම්කිසි සහතිකයක් ලබා ගැනීමත් අගයක් එකතු වෙනවා. එහෙම නැත්නම් මේකේ අපි දන්නවා යම්කිසි නිෂ්පාදනයක් මේක පැකින් එක එහෙම නැත්නම් මේකේ යම්කිසි වෙන වෙළඳ ප්‍රවර්ධනද මේ සියලු දෙයකින්ම අගය එකතු කිරීම සිදු වෙනවා. ඉතින් අපි ඇත්තටම මේ ලබන අවුරුද්ද අපි මම කලිනුත් සඳහන් කරා වගේ අපි වැඩිවරුම උත්සාහ කරනවා දැනට තියෙන ද්‍රව්‍ය අර සාමාන්‍ය අමුද්‍රව්‍ය යවනවා වෙනුවට යම්කිසි ආකාරයකට අගය එකතු කිරීමක් හැම අපේ කෘෂි භෝගයකටම කරන්න. ඉතින් මෙතෙන්දී අපිට ගැටලුවක් තියෙනවා. සමහර දේවල් අපිට එහෙම කරන්න අමාරුයි. මොකද ඒ රටවල වලින් තියෙන ඉල්ලුමත් එක්ක තමයි මේ දේවල් කරන්න වෙන්නේ. එතකොට අපි බලනවා අපි කියන මේ සහතික ලබා ගැනීම සහ නැත්නම් මේ ගුණාත්මක ඉහළ නැමීම හරහාත් මේ අපේ ද්‍රව්‍ය වලට අගය එකතු කිරීමක් ලබා දෙන්න. ඉතින් මේ වැඩසටහනොත් අපි ලබන අවුරුද්ද ක්‍රියාත්මක කරනවා. මෙතෙන්දී අපි පුද්ගලික ආයතන විශේෂයෙන් අපි දන්නවා දැන් සමහර දේවල් දෙපාර්තමේන්තුවකට තනිව කරන්න බෑ. මොකද අපි වගා කිරීම සහ අනිකුත් දේවල් කරාට මේ සියලු දේවල් අපනයන කිරීම සිද්ධ වෙන්නේ අපේ පුද්ගලික අංශයේ ඉන්න අපේ පුද්ගලික අපනයන කරුවන් හරහා. ඒතර මේ අපනයන කරුවන් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම අපේ පරීක්ෂණ මධ්‍යස්ථාන හරහා සහ අපේ අනිකුත් දෙපාර්තමේන්තු නිලධාරීන් හරහා අපි ලබා දෙනවා. ඉතින් මේ කරුණු කාරණා සියල්ලෙන්ම අපි උදාහරණයක් හිතන්නකෝ අපි යම්කිසි නිෂ්පාදනයක් කවුරු හරි කෙනෙක් හැදුවොත් ඒ හදපු නිෂ්පාදනයේ යම්කිසි ගැටලුවක් ආවොත් අපි ඒ සඳහා මැදිහත් වීම කටයුතු කරනවා. මැදිහත් වීම කටයුතු කරලා මේ निराකරණය කරගන්නේ කොහොමද කියන එක බලනවා. මේ විදිහට අපි මේ හැම ශේෂ්ත්‍රයකින්ම හැම පැත්තකින්ම අගය එකතු කිරීම මේ නැත්තම් අපි සාමාන්‍යයෙන් අමුද්‍රව්‍ය පිටරට යවන එක වෙනුවට අගය එකතු කළ නිෂ්පාදනයක් විදිහට පිටරට යෑම සඳහා පෙළඹවීම සහාය දායකත්වයේ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීම සඳහා මූල්‍ය දායකත්වය මේ සියල්ලම අපි ලබා දෙනවා. ඔව් පැහැදිලි ඔබතුමා මේ ව්‍යවසායකින් ආරක්ෂා කරගන්නට අවශ්‍ය කරන විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන අපරාණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වශයෙන්. හොඳයි අපි රසජන වැඩසටහන අතරවරේ කෙටි විරාමයක් ලබා ගනිමු. ගීතයක් රස විඳින්නට අපි දීර්ඝ වේලාවක් කතා කළ නිසා අධ්‍යක්ෂතුමා සමගින් ඔබතුමා කැමති ගීතයක් එහෙම තියෙනවද කියලා අහන්නට කැමති. අද මේ නව වසරක් එළඹුණු දවසේ අසන්නට වඩාත් ප්‍රිය කරන ගායකයෙක් ඉන්නවද? මම බොහොම දෙනෙක් ගායකයෙක් ප්‍රිය කරනවා. අපි සෝමතිලක ජයමා මහත්මයාගේ හෝ ගීතයක් පුළුවන් නම් වඩා හොඳයි. හොඳයි අපි සෝමතිලක ජයමහා ගායන ශිල්පියා ගායනා කරන ගීතයක් තෝරා ගනිමු. ඔබට ආරාධනා කරනවා අපි හැම සෙනසුරාදාම කඳුරට සෙවෙන් පුළුවන් රසජනනී වැඩසටහන ශ්‍රවණය කරන්නට පස්සරුවේ. ඒත් එක්කම අනිකුත් අපගේ ප්‍රාදේශීය නාලිකා ඔස්සේ වෙළඳ සෙවෙන් ඔබට රසජනනී වැඩසටහන ශ්‍රවණය කරන්න පුළුවන්. අපි ගීතයක් අසමු. සෝමතිලක ජයමහා ගායනා කරන ගීතයක්. ඉරවුරන වී අහුලයි ඉන්නට බෑ කරච්චලේ උන්ගේ කරේ මාල ගනිමු යන්න වරෙන් පිරික් කලේ ඉරවුරන වී අහුලයි ඉන්නට බෑ කරච්චලේ උන්ගේ කරේ මාල ගනිමු යන්න වරෙන් පිරික් කලේ
සතක නුඹ පිනැටි පෝයෙන් පෝයම ගෙවුණා සත්තයි නුඹ ගැන සිතමින් දහසක් කව් පද බැඳුනා සීන සතක නුඹ පිනැටි පෝයෙන් පෝයම ගෙවුණා සත්තයි නුඹ ගැන සිතමින් දහසක් කව් පද බැඳුනා ගිරවුරෑන වී අහුලයි ඉන්නට බෑ කරච්චලේ උන්ගේ කරේ මාල ගනිමු යන්න වරෙන් පිරික් කලේ මාලිගාව ඉදි වෙනවා හිත ගිය තැන දීන් සැරේ එක හිතකින් වහත් දියන් දුක තනිකම යලි දුනොයේ මාලිගාව ඉදි වෙනවා හිත ගිය තැන දීන් සැරේ එක හිතකින් වහත් දියන් දුක තනිකම යලි දුනොයේ ගිරවුරෑන වී අහුලයි ඉන්නට බෑ කරච්චලේ උන්ගේ කරේ මාල ගනිමු යන්න වරෙන් පිරික් කලේ ගිරවුරෑන වී අහුලයි ඉන්නට බෑ කරච්චලේ උන්ගේ කරේ මාල ගනිමු යන්න වරෙන් පිරික් කලේ ඔබ එක්ක සිටින්නේ රස ජනනී ගුවන්විදුලි වැඩසටහන සමගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් ගෙනෙන රස ජනනී වැඩසටහනින් අද අපි අවධානය යොමු කරන්නේ අලුත් අවුරුද්දක් ආරම්භ වුණු දවසේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 50 වසරක අභිමානවත් ගමන් මඟ ඒ ඔස්සේ ඉදිරි දැක්ම කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා වැඩසටහන සඳහා අද අපි ආරාධනා කළ අපේ මැදිරියට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන වශයෙන් කටයුතු කරන උපුල් රණවීර මහත්මයාට මේ දවස්වල අපනයන කෘෂි භෝග පිළිබඳ කතා කරද්දී උපුල් රණවීර මහත්මයා වැඩිම අවධානයක් යොමු වෙනවා මේ කහ සම්බන්ධයෙන් කහවල මිල සම්බන්ධයෙන් කතා කරන කහ නිෂ්පාදනය පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා මේ තත්ත්වයත් එක්ක කොහොමද මේ කහ වගා කරන ව්‍යවසායකින් ආරක්ෂා කරගන්නට කහ නිෂ්පාදනය වැඩි කරන්නට මොන වගේ වැඩපිළිවෙලක්ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ක්‍රියාත්මක කරන්නේ? අතරම 2019 වර්ෂයේදී ලංකාවට කහ ආනයනය සීමා කිරීමත් එක්කම අපිට දෙපාර්තමේන්තුවට විශාල අභියෝගයක් පැවරුණා කහ වලින් රට ස්වයංපෝෂිත කිරීමට කටයුතු කරන්න කියලා. ඉතින් මේ කහ සම්බන්ධයෙන් අපි සලකලා බැලුවොත් සාමාන්‍යයෙන් පහුගිය අවුරුදු වල ලංකාවෙන් රුපියල් මිලියන 1000කට වැඩි ප්‍රමාණයක් 2019 වර්ෂයේ රුපියල් මිලියන 1142ක් මේ වගේ ප්‍රමාණයක් හැම අවුරුද්දෙම මේ කහ ආනයනය කරන්න ලංකාව වැය කරා. අපි කලින් කතා කරා වගේ අපිට ඩොලර් හිගියක් තියෙන වෙලාවක ලංකාවේ වගා කරන්න පුළුවන් මේ වගේ භෝග සඳහාත් ලොකු ආදායමක් ලොකු වියදමක් අපිට කරන්න සිද්ධ වුණා. මේ කහසා ඉඟුරු භෝග දෙක සලකපුවාම 2019 අවුරුද්දේ අපි මිලියන 1500 වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්න අපිට වැය වුණා. ඉතින් මෙතෙන්දී මේ 2019 අතර මේ අපන ආනයනය සීමා කිරීමත් එක්කම දෙපාර්තමේන්තුවේ කහසා ඉඟුරු කියන භෝග දෙක සම්බන්ධයෙන් අපිට මේ රට ස්වයංපෝෂිත කළ යුතුයි කියන ඉලක්කය අපිට ලැබුණා. ඉතින් අපි අතන 2023 වර්ෂයේදී තමයි සැලසුම් කරේ මේ භෝග දෙකේ රට ස්වයංපෝෂිත කිරීමේ කටයුතු කරන්න. එහෙම නමුත් පහුගිය දවස්වල අපි දන්නවා විශාල ගැටලු ගොඩක් තිබුණා. ලංකාවේ කහ හිගියක් ඇති වුණා. මිල ඉතා විශාල විදිහට ඉහළ ගියා. මේ කටයුතු සියල්ලම සලකලා බලලා දෙපාර්තමේන්තුව කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කරා 2020 සහ 21 වර්ෂයේදී. 21 වර්ෂයේ ක්‍රියාත්මක කරපු වැඩසටහනේ අවසානයේ ප්‍රතිඵල අපිට දැන් ලැබෙමින් පවතිනවා. ලංකාවේ සමස්ත වශයෙන් අපිට අවශ්‍ය වෙනවා
අමු කහ මෙට්‍රික් ටන් 60000ක් 65000ක් විතර. එතක වියලි කහ ගත්තොත් සාමාන්‍යයෙන් මෙට්‍රික් ටන් 7000ක් 7500ක් විතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 8000කට කිට්ටු වෙන වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ප්‍රමාණය සඳහා අවශ්‍ය භෝග වගාව දැන් අපි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ සඳහා අපිට අවශ්‍ය වෙන සාමාන්‍යයෙන් හෙක්ටයාර් 3000ක් 3500ක් අතර ප්‍රමාණයක් වගා කරන්න. අපි මේ වෙනකොට හෙක්ටයාර් 3000කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා වගා කරලා තියෙනවා. නව ඉඩම් තෝරාගෙන වගාවන් ආරම්භ කළ තියෙන පොගේ කලසීම තුළ. අනිවාර්යෙන්. ඒක මම කිව්වේ කලිනුත් මේ ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් අපි වගා කරලා තියෙන අම්පාරේ. මේ වගේ දිස්ත්‍රික්ක තෝරාගෙන අපි මේ අවශ්‍ය කහ ප්‍රමාණය වගා කරලා තියෙන්නේ. ඒතකොට මේ අස්වැන්න දැන් ලැබෙන්න පටන් ගන්න තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වෙනකොටත් සමහර ප්‍රදේශවල නම් ඇත්තටම හොඳින් මෝරපු නැති කහ තමයි අපි නෙරනවා දැකලා තියෙනවා. අපි යනකොට දැකලා තියෙනවා පාර දෙපැත්තේ ගලවපුවා තියෙනවා. සමහර ඒවා නියමිත ප්‍රමාණයට මේ මේරීම සිද්ධ වෙලා නැහැ. එහෙම වුණාම එක ගැටලුවක් තියෙනවා අපිට. අපි දන්නවා සාමාන්‍යයෙන් මේ අමු කහ වේලලා තම්බලා වේලලා වියලි කහ බවට පත් කරනකොට සාමාන්‍යයෙන් අනුපාතය සලකලා බැලුවොත් මේ ලපටි අවස්ථාවේදී මේක වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා වියලි කහ 1 කිලෝ එකක් හදන්න අමු කහ. පහුගිය දවස්වල අපි දැක්කා අපි පරීක්ෂණ අංශයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරා. නොවැම්බර් මාසෙ වෙනකොට මේක තිබුණේ අමු කහ කිලෝ 11ක් විතර ඕනේ වියලි කහ 1 කිලෝ එකක් හදන්න. මේ වෙනකොට ඒක තියෙනවා සාමාන්‍යයෙන් 8ක් වගේ ප්‍රමාණයක්. අමු කහ 8කට වියලි කහ 1ක් වේලනවා. අතර මේක හොඳම තත්ත්වයෙන් වේලිච්ච අවස්ථාවකදී අමු කහ 5ක් 6කින් වගේ ප්‍රමාණයකින් වියලි කහ එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වෙලාවේ කහ නෙලන එක යම්කිසි ආකාරයකින් පාරිභෝගිකයට වගේම අපේ ගොවි ජනතාවටත් යම්කිසි පාඩුවක්. මේක හොඳින් මෝරපු අවස්ථාවක කහ වෙලා මැරුණාට පස්සේ තමයි අත්‍තරම හොඳම අවස්ථාව කහ නෙලන්න. ඉතින් කොහොම වුණත් මේ වෙලාවේ සාමාන්‍යයෙන් අපි දැනට ගොවි ජනතාව මැසිවිලි නගනවා යම් ආකාරයක මිල අඩුවීමක් තියෙනවා කියලා. ඉතින් ඇත්තටම 2019 වෙනකොට රුපියල් 50කට ආසන්න ප්‍රමාණයක් තමයි තිබුණේ අමු කහ කිලෝ එකක මිල. නමුත් මේ වෙනකොට මේක අපි දැක්කා මේ අවුරුද්දේ මැද හරියට යනකොට මේක රුපියල් 700 800 වැඩි වුණා. නමුත් දැන් අපේ අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය වෙමින් පවතින නිසා දැන් මේක නැවතත් රුපියල් 200කට අඩු ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඉතින් අපි දන්නවා මේ ඉදිරි කාලයේදී මේක සාමාන්‍ය රුපියල් 150කට 100කට ආසන්න ප්‍රමාණයකට අඩු වෙයි. ඒක තමයි අතරම සාමාන්‍යයෙන් වෙළඳ පොලේ අපි කියන සාමාන්‍ය මිල පවතින පුළුවන් මිල. ඉතින් ඒත් එක්කම වියලි කහ සම්බන්ධයෙන් සලකලා බලුවොත් අපි දැනටත් වෙළඳ පොලේ සාමාන්‍ය ග්‍රෑම් 100ක් රුපියල් 550ක් 600ක් වගේ මිලකට තමයි තියෙන්නේ. ඒතකොට මේක කිලෝ එක ගත්තොත් රුපියල් 5500ක් 6000ක් වගේ ගන්න. මේක ටිකක් සැලකිය යුතු වැඩි අගයක්. ඉතින් අපේ මහ ජනතාවට එහෙම නැත්නම් අපේ ජනතාවට පුළුවන් මේ අමු කහ අරගෙන ඉතාමත් පහසුවෙන් ගෙදරදී මේක වියලලා තමන්ගේ පරිභෝජන සඳහා ගන්න. එතකොට අපිට මේ කඩේ තියෙන විශාල වැඩි වටිනාකමක් තියෙන කහ ගැනීමට අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මේක ඉතාමත් පහසුවෙන් අවශ්‍ය යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපේ ආයතනයට කතා කරලා හෝ අපේ දිස්ත්‍රික් කාර්යාලයකින් කතා කරලා ගන්නත් පුළුවන්. මේක ඇත්තටම කරන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මේ අමු කහ අරගෙන අපි තම්බනවා. ඒක මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නවා. මේ තම්බන මේක පෙති කපලා ගත්තොත් අපිට ඇත්තටම ගෙදර තියෙන බ්ලෙන්ඩරෙන් මේ කුඩු කර හදා ගන්න පුළුවන්. ඒතකොට අපි පෙති කපලා තියාගෙන අවශ්‍ය වෙලාවට කුඩු කරලා මේක ගන්න පුළුවන්. ඒත් එක්ක අපි කහ පල්ප් හදන විදිහත් අපි පරිශනාංශය සහ අපේ දෙපාර්තමේන්තුව හරහා කියලා දෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ අපි දන්නවා 2022 එහෙම නැත්නම් මේ අවුරුද්ද වෙනකොට අපේ කහ රටේ ස්වයංපෝෂිතයි, ඉඟුරු අපේ ස්වයංපෝෂිතයි. ඒ නිසා තවදුරටත් ඉදිරියේදී කහ සම්බන්ධයෙන් මම හිතන්නේ ලොකු ගැටුමක් එහෙම නැත්නම් ලොකු චෝදනා දෙපාර්තමේන්තුවට සහ රජයට එල්ල වෙන එකක් නැති වෙයි. හොඳයි, ඒක බොහොම සුබවාදී බලාපොරොත්තුවක්. දැන් අර අපි සාමාන්‍යයෙන් මේ කාර්යබහුල ජීවන රටාව තුළ බොහෝ දෙනෙක් කැමති හැමදේම ක්ෂණිකව පහසුවෙන් කරගන්න තියෙනවා. මේ හින්දා අර මිල ගැන බලන්නේ වැඩි මිලක් දීලා හරි ඊටාම ඉක්මනින් ආහාරය සඳහා එකතු කරගන්න පුළුවන් දෙයක් තියෙනවා. මේක ගැන හින්දා තමයි මේ කහ කුඩු මිල දෙගෙන පුරුදු වෙලා තියෙනවා. නමුත් ඊට වඩා අපි පොඩ්ඩක් අර ආදායම ගැන හිතලා ඒ වියදම් කළමනාකරණය කර ගැනීම ගැන හිතුවොත් ඔබතුමා කියෝ විදිහට අර අමු කහ
වලින් කහ නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් මේක වඩාත් ප්‍රයෝජනවත්. මේ අලුත් අවුරුද්දේ ඔබට අත්හදා බලන්න පුළුවන් ඒ කාරණේ නේද අධ්‍යක්ෂතුමනි? ඒ කියන්නේ ඇත්තටම දැන් පහුගිය දවස්වල තිබිච්ච ප්‍රධානම ගැටලුව තමයි හැමෝම චෝදනා කරා මේ කහවලට විවිධ දේවල් එකතු කරලා තියෙනවා කියලා. සමහර පිටි වර්ග එකතු කරලා තියෙනවා. සමහර ඩයි වර්ග එකතු කරලා තියෙනවා. ඉතින් අපි ගෙදරදීම අපි අමු කහ ටිකක් අරගෙන තම්බලා වේලලා හදාගත්තොත් අපි දන්නවා මේ තියෙන්නේ ඇත්තටම නියම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මකයෙන් යුතු කහ කියන එක. ඒක තමන්ගේ මාළුවට එකතු කරලා තමන්ගේ ව්‍යංජනයට එකතු කරලා ගත්තොත් ගොඩක් වෙලාවට මේ වෙනස වටහා ගන්න පුළුවන්. කොහොමද මේකේ සුවඳ නැත්තම් මේකේ තියෙන පැහැය අපේ පොගේට එකතු කරගන්නේ. මොකද අපි ඇත්තටම කහ ආහාරයට ගන්නේ අපි නම් සාමාන්‍යයෙන් මම හිතන්නේ අපේ ගොඩක් දෙනෙක් ගන්න මේක පැහැයෙ හින්දා. නමුත් මේකේ ඊට වඩා වටිනා දෙයක් තියෙනවා. ඖෂධීය වටිනාකම. මේකේ ඖෂධීය වටිනාකමක් තියෙනවා. මේකේ තියෙනවා ඇත්තටම ප්‍රධාන වශයෙන්ම අපි සලකලා බලන ප්‍රධාන රසායනිකයක් ඒක කියන්නේ කර්කියුමින් කියලා. ඒකෙන් තමයි ඇත්තටම අපිට තියෙන මේ ඖෂධීය වටිනාකම ලැබෙන්නේ. ඉතින් ලංකාවේ කහවල කර්කියුමින් ඉතාමත් ඉහළ අගයක් තියෙනවා අනිකුත් ආනයනික කහවලට සාපේක්ෂව. ඉතින් අපිට ගෙදරදී හදාගන්න පුළුවන් නම් මේ ඖෂධීය වටිනාකම එකතු කරගන්න පුළුවන් නම් මේක අපිට ඇත්තටම මේ ගොඩාක් වටිනා රසායනිකයක්. අපි වයසට යන එක පාලනය වෙනවා, අපේ පිළික හැදෙන එක පාලනය වෙනවා. බොහෝමයක් දේවල් සඳහා අවශ්‍ය වෙන රසායනිකයක්. ඉතින් අපිට ඔය පොඩ්ඩක් මහන්සි තමයි කඩෙන් කුඩු පැකට්ටයක් ගන්නවට වඩා. නමුත් මේ මහන්සිය ගත්තොත් අපේ පවුලට සෞඛ්‍ය ආරක්ෂිත සහ ගුණාත්මක කහ ප්‍රමාණයක් එහෙම නැත්නම් මේ ඖෂධීය වටිනාකම අපේ කැම වලට එකතු කරගන්න පුළුවන්. හොඳයි. අපි කතා කළොත් දැන් මේ කහ පිළිබඳ ඔය කාරණේ හොතනින් තබලා අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රයේ ආශ්‍රිතව නව ව්‍යවසායකත්වය සංවර්ධනය කරන්නට එහෙම නැත්නම් මේ තරුණ ව්‍යවසායකින් බිහි කරන්නත් කිසියම් ආකාරයක වැඩපිළිවෙලක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් සිදු කරන්න ඔබතුමාගේ අපේක්ෂාවක් ඇති. මේ 2022 වර්ෂයේදී කොහොමද තරුණ ව්‍යවසායකයන් මේ අපනයන කෘෂිභෝග ක්ෂේත්‍රයට සම්බන්ධ කරගන්නේ? ඔව් ඇත්තටම මේ පහුගිය ඔය කොවිඩ් තත්ත්වයත් එක්ක මෙතන යම්කිසි වෙනසක් සිදු වුණා. ඒ කියන්නේ අපි දන්නවා අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉන්න අපනයනකරුවන් ඇත්තටම සීමා සහිත ප්‍රමාණයක් තමයි ඉන්නේ. මේ අපනයනකරුවන් පාරම්පරිකව පැවැතගෙන ආපු අය. ඒ කියන්නේ තමන්ගේ පියාගෙන් ඊටත් නැත්නම් එයාගේ පියාගෙන් මේ විදිහට ආපු කර්මාන්තයක් තමයි මේ අද දක්වා ඇවිල්ලා තියෙන්නේ. නමුත් කොවිඩ් වලින් මම කිව්වා ධනාත්මක හොඳ දේවල් එක ගත්තාම මේ කොවිඩ් තත්ත්වයත් එක්ක ඉතා කුඩා ප්‍රමාණයකින් අපනයනය කරන ව්‍යවසායකයන් රසක් රටේ බිහි වුණා. ඉතින් අපි දෙපාර්තමේන්තුවේ විශේෂම අපේ තියෙන ව්‍යාපාර උපදේශන ඒකකයේ ඒත් වගේම අපේ දිස්ත්‍රික් වල මට්ටමින් අපි ඒ අවශ්‍ය දැනුම ලබා දීම ඒත් එක්කම අපේ අනිකුත් ආයතන හරහා විශේෂයෙන්ම අපි මේ වෙනකොටත් ඔන්ලයින් වැඩසටහන් මේ අලුතෙන් අපනයන ශාස්ත්‍රයට එකතු වෙන අයව දැනුවත් කරන්න ඒ වගේ දේවල් වලට අවශ්‍ය සහයෝගය මඟ පෙන්වීම ලබා දෙනවා. ඉතින් ඇත්තටම මේ අලුතෙන් යම්කිසි දෙයක් හිතලා මේ ශාස්ත්‍රයට බිහි වෙන්න එහෙම නැත්නම් මේකට එකතු වෙන්න කැමති ව්‍යවසායකයෙක් ඉන්නවා නම් මේක වගා කරන තැන ඉඳන් යන්න පුළුවන්. අපිට පෙළ තවාණක් හදන කෙනෙකුට අලුතෙන් ව්‍යවසායකයෙක් විදිහට එන්න පුළුවන්. එතකොට මොකද අපි දන්නවා රටේ මේ වෙනකොට අපනයන කෘෂිභෝග පෙළ සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. අපි මිලියන මේ අවුරුද්ද අපි බලාපොරොත්තු වෙන මිලියන 50කට වඩා පෙළ හදන්න. ඒතකොට අලුත් තවාණ අපිට අවශ්‍යයි. එතකොට අලුතෙන් තවාණක් කරන්න කැමති ව්‍යවසායකයෙක් ඉන්නවනම් එතුමාට පුළුවන් මෙතන සම්බන්ධ වෙලා පෙළ හදන තැනට වැඩ කරන්න. ඒත් එක වගා කරන්න කැමති කෙනෙක් ඉන්න පුළුවන්. එයාට පුළුවන් මේ දේවල් කරන්න. එහෙම නැත්නම් මේ අපනයන නිෂ්පාදන එකතු කරන්න පුළුවන්. මෙයාට සකස් කරන්න පුළුවන්. ඊට පස්සේ මේවා අවසාන වශයෙන් අපනයනය කරන්න පුළුවන්. මේ සියලුම ශ්‍රේෂ්ඨ මේ අපේ ව්‍යවසායකයන්ට විවෘතයි. ඉතින් ඒත් එක්කම දෙපාර්තමේන්තුවත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කොයි වෙලාවකවත් සැදී පැහැදිලා නැහැ. මේ අපි සාම්ප්‍රදායික අපනයනකරුවන් සමග මතම රැඳිලා ඉන්නවා කියන එක. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ අලුත් අපනයනකරුවන් එන්න ඕනේ. අලුත් ව්‍යවසායකයන් මෙතන බිහි වෙන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් වෙන්නේ මේ මහා පරිමාණයෙන් ඔය කියන රටවලට අපනයනය කරන ගමම්ම මේ අලුතෙන් එන ව්‍යවසායකයන් හරහා අපි දන්න බොහොම ව්‍යවසායකයන් අලුතෙන් ආ ඉන්නවා. ඒගොල්ලෝ මේ ඉහළ වටිනාකමක් තියෙන අලුත් වෙළඳපොළ හොයාගෙන තියෙනවා. ඒගොල්ලෝ ඉහළ අගයකින් මේවා අපනයනය කරනවා. ඒ නිසා මම කියන්නේ දැන් අලුතෙන් ව්‍යවසායකයෙක් බිහි වෙලා 1 කිලෝ එකක් පිටරටකට අපනයනය කරත් ඒක එතුමාට ආදායමක් හම්බ වෙනවා වගේම රටට ආදායමක් හම්බ වෙනවා. ඉතින් මේ සඳහා දෙපාර්තමේන්තුව අවශ්‍ය හැම පැත්තකින්ම සහයෝගය දක්වනවා. ඒගොල්ලන්ට අවශ්‍ය මම කලින් කිව්වා වගේ මඟ පෙන්වීම අවශ්‍ය නම් අපි මේ දේවල් කරනවා. ඒත් එක්කම යම්කිසි යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට අවශ්‍ය වෙන වගා කරන කෙනෙක් නම් රෝපණ ද්‍රව්‍ය ලබා දෙන්න. ඒත් එක්කම අපනයනය කරන කෙනා නම් අපනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. අවශ්‍ය ආයතන සම්බන්ධීකරණය කරලා දෙන්න.
මේ සියල්ලටම අපි සූදානම්. ව්‍යවසායකයෙක් වශයෙන් ඔබ සූදානම් නම් අපි ඒ සඳහා සහාය දක්වන්න දෙපාර්තමේන්තුව හැම වෙලෙම සැදී පැහැදී ඉන්නවා. අධ්‍යක්ෂකතුමනි දැන් ඔබතුමා ඔහොම කියද්දි මට අහන්න හිතෙනවා දැන් අපි තරුණ ව්‍යවසායකයන් අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රයට පැමිණීමේ ප්‍රවණතාවක් මේ පහුගිය මෑත කාලයක් වන තුල අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තිබුණාද? ඇත්තටම මම එකයි කිව්වේ කොවිඩ් වල එක හොඳ දෙයක් තමයි ඒක. ඒක දැන් මුලින් මම කිව්වා වගේ අර මහා පරිමාණ අපනයන කරවන්ට අමතරව මේ වෙනකොට කුඩා ප්‍රමාණයේ අපනයන කරව විශාල ප්‍රමාණයක් බිහි වෙලා ඉන්නවා. මේගොල්ලෝ අලුත් වෙළඳ පොළවල් හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් අපි හිතමු දැන් මම පහුගිය දවස්වල හම්බුණා එතුමා බොහොම පොඩි ප්‍රමාණයක් තමයි යවන්නේ. හැබැයි යවන්නේ ඉහළ වටිනාකමක් තියෙන රටවල් වලට. ඒ රටවල් වල ඉන්න ඒගොල්ලන්ගේ සමහරට හිතමිතුරන් හරහා එහෙම නැත්නම් වෙනත් හඳුනාගත් වෙනත් ව්‍යාපාරිකයෙක් කරා ලොකු ප්‍රමාණයක්ගෙන් නෙවෙයි නමුත් පොඩි ප්‍රමාණයක්ගෙන්. මේ පොඩි ප්‍රමාණය යවනකොට ඒගොල්ලෝ ලංකාවේ අපි දන්නවා ලංකාවේ අපේ කෘෂිකාර්මික භෝගවලට අපේ රටේ තියෙන යම්කිසි වාසනාවන්ත දෙයක් නිසා හැම දෙයකින්ම අපේව ගුණාත්මක ඉහළයි. ඒ කියන්නේ අපි මෙහෙම හිතන්නකෝ අපි දැන් අපේ පොඩි අයට පවා උගන්වන්නේ ලංකාවේ දෙයක් නෙවෙයි පිටරට දෙන්නේ හොඳයි කියන එක. පිටරටින් ගෙන්නපු දෙයක් නම් පොතක් ගත්තත් පැන්සලක් ගත්තත් මොකක් ගත්තත් පිටරටින් ගෙන්නපු දේ තමයි හොඳ. නමුත් ලෝකේ හැමෝම දන්නවා මේ ලංකාවේ හැදෙන කුළුබඩු තමයි හොඳ. එතකොට මේ කුළුබඩු අපිට සඳහා ලෝකේ ලොකු නැඹුරුවක් තියෙනවා වෙළඳ ඉල්ලුමක් තියෙනවා. එතකොට මේ අපිට ස්වභාව ධර්මයෙන් අපිට හම්බෙලා තියෙන මේ දායාදේ මේ වටිනාකම නියමාකාරයෙන් ඒ පිටරට විකුණා ගන්න පුළුවන් නම් ඇත්තටම අපිට මේ ආදායම මේ ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් ඒත් එක්කම මේ ව්‍යවසායිකව අලුතෙන් බිහි වුණා. අලුතෙන් බිහි වෙනවා. තවදුරටත් බිහි වෙනවා. අපි මේ මම කලින් කිව්වා වගේ අපි මේ දවස්වල අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන මේ ව්‍යවසායකයන් හඳුනා ගැනීමට ඒත් එක්කම ව්‍යවසායකයන්ට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න. ඒතර බොහෝමයක් අලුතෙන් අය දැන් එකතු වෙනවා. සමහර අය පොඩි ප්‍රමාණයකින් දැනට අපනයන කරනවා. ඉතින් අපි බලනවා ඉදිරියේදී මේගොල්ලොත් එක්ක තවදුරටත් ඒගොල්ලන්ට අවශ්‍ය සහායක මඟ පෙන්වීම කරලා මේක ඉදිරියට යන්න තවදුරටත් වර්ධනය කරගන්න. ඒත් එක්කම අලුතෙන් කවුරු හරි එකතු වෙලා ඉන්නවා නම් එකතු වෙන බලාගෙන ඉන්නවා නම් එයාලටත් අපි අවශ්‍ය සහයෝගය දෙනවා. හොඳයි. ඔබටත් ඇති කිසියම් කාරණයක් විමසන්නට අපේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන උපුල් රණවීර මහත්මයාගේ මේ අවසන් මිනිත්තු 15ක කාලේ ඔබට කිසියම් ගැටලුවක් තියෙනවා නම් එය යොමු කරන්නත් අපි වෙන් කරලා දෙනවා 081 222 88 44 අපේ දුරකථන අංකය 081 222 88 44. ඒතක මැදක්ෂතුමනි දැන් මේ දේශගුණ විපර්යාස සුලභව දක්නට ලැබෙනවා මේ වර්තමානයේ අර සාමාන්‍යයෙන් වර්ෂාපතන රටාව එහෙම කිසියම් වෙනසක් අපිට හඳුනා ගන්නට පුළුවන්. මේ තත්ත්වයට එක්ක වගාවන්ට වන බලපෑම් වලට අවම හානි සිදුවන ආකාරයෙන් කරන්න නැත්නම් මේ හානි අවම කරන්නට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂ වැඩසටහන් එහෙම සංවිධානය කරනවාද? ඔව් ඇත්තටම දැන් මේ කාලගුණ වෙනස් වීම අපි පහුගිය කාලේ අත්දැකීම් තියෙනවා. පහුගිය අවුරුද්ද එකමාර ගත්තාම අපිට ඇත්තටම ලොකු ගැටලුවක් මතුවුනේ නැහැ. දිගටම වර්ෂාව පැවතුණා. හොඳින් විදිච්ච වර්ෂාවක් පැවතුණා. මේකේ යම්කිසි දෙපැත්තක් තියෙනවා. නරක පැත්තකුත් තියෙනවා. එකක් තමයි අපි දන්නවා මේ අවුරුද්දේ අපිට පේනවා ගම්මිරිස් සස්වැන්න අඩු වෙනවා. මොකද ගම්මිරිස් මල් පිපීම උත්තේජන සඳහා යම්කිසි වීලි කාලයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක ඇත්තටම පහුගිය කාලේ අපිට ලැබුණේ නැහැ. ඒ නිසා එතන ගැටලුවක් තියෙනවා. නමුත් ඕකේ අනිත් පැත්තෙන් අපි වැඩි අත්දැකීමක් ලබන්නේ ඒ තමයි වර්ෂාව අඩු වීම. නැත්තම් දිගු නියං කාලයක්. දිගු නියං කාලයක් આવොත් ඒක අපිට පැල සිටු අවස්ථාවේ සිට අස්වැන්න නෙළවන අවස්ථාව දක්වාම බලපෑමක් වෙනවා. මොකද පැල හිටුවොත් ශේෂ්ත්‍රයේ ස්ථාපනය සඳහා මොකද අපේ භෝග බහුතරයක් වර්ෂා ජලයෙන් තමයි වගා කරන්නේ. එතකොට මේ වගේ තත්ත්වයක් આવොත් ගැටලු මතුවෙනවා. ඉතින් මේ සඳහා අපේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව අතන මේක තියෙනෙත් මේ ඵලදායීතා ප්‍රවර්ධන වැඩසටහන ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා. නැත්නම් අපි දැනට ක්‍රියාත්මක කරනවා මේ සුද්ධ ජල සම්පාදන පද්ධති හඳුන්වා දීම වගේ වැඩසටහන්. ඉතින් මෙතෙන්දී පැලය හිටවපු දවසේ ඉඳන් අපි මේ සුද්ධ ජල සම්පාදන ක්‍රියාවලිය හරහා අවශ්‍ය ජලය ලබා දීම වගේ වැඩසටහන් අපි ක්‍රියාත්මක කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා මේ කාලගුණ විපර්යාසයන්ට යම්කිසි ආකාරයක මුහුණ දෙන්න. ඒත් එක්කම දෙපාර්තමේන්තුවේ පරීක්ෂණාංශයත් එකතුව මේ විශේෂයෙන් මේ නියන් නැත්නම් වියලි කාර්යයන්ට ප්‍රතිරෝධී දක්වන ප්‍රභේද හඳුනා ගැනීම ඒ වගේ දේවලුත් දැනට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කාලගුණ විපර්යාසයන් එහෙම නැත්නම් අපිට විශේෂයෙන් ඇත්තටම ඉතින් කාලගුණ විපර්යාසය කියන එක අපිට ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ වළක්ව ගන්න අමාරු මේ දිගු නියන් කාල කියන එක. ඉතින් සුද්ධ ජල සම්පාදනය තමයි අපිට ඇත්තටම ප්‍රධාන වශයෙන් කරන්න වෙන සහ නියන් වලට ප්‍රතිරෝධී ප්‍රභේද හඳුන්වා දීම. ඉතින් මේ දෙකටම දෙපාර්තමේන්තුව අවශ්‍ය කටයුතු මේ වෙනකොට කරමින් පවතිනවා.
හොඳයි ඒ වැඩපිළිවෙලේ විදිහට අනුගමනය කරන අතර වාරෙම මේ ක්ෂේත්‍රයේ අපනයන කෘෂික භෝග ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට විවිධ තීන්දුව ගන්නට සිදු වෙනවා. ගමන් කරන්නට බලාපොරොත්තු වන ගමන් මාර්ගය තුළ එතෙන්දී විවිධ අභියෝග හමු වෙන්නත් පුළුවන්. දැන් ඔබතුමා අපේක්ෂා නොකරන යම් යම් අභියෝග දැන් අපි මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙලා ඉන්නා වගේ අපි නොහිතන විදිහ අභියෝගයක් එන්නත් පුළුවන්. එවැනි තත්වයකට මුහුණ දෙන්නට කොහොමද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සූදානම? ඇතරම මෙහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. විවිධ ප්‍රතිපත්ති තීරණ සහ විවිධ දේවල් මත මේ දේවල් එනවා. දැන් උදාහරණයක් ගත්තොත් පහුගිය දවස්වල ඇත්තටම පොහොර සඳහා යම්කිසි ගැටලුවක් මතුවුණා. නමුත් අපේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුව මේ කාබනික වැඩසටහන 1990 ගණන් වලින් ධම්ම ආරම්භ කරපු වැඩසටහනක්. ඉතින් ඒක නිසා මේ පොහොර ආපු ගැටලුව අවස්ථාවේදීත් අපිට හැකියාව ලැබුණා මේ සඳහා සාර්ථකව මුහුණ දෙන්න. ඉතින් ඒ වගේම අපිට අභියෝග නම් අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි දන්නවා තාක්ෂණික වශයෙන් විවිධ අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද එක එක රටවල් ඉල්ලන්නේ එක එක ආකාරයේ නිෂ්පාදන. ඉතින් මෙතෙන්දී තාක්ෂණික ගැටලු මතුවෙන්න පුළුවන්. මේ සඳහා දෙපාර්තමේන්තුව පරීක්ෂණ අංශය සහ දෙපාර්තමේන්තුවේ අංශය හරහා අවශ්‍ය සහයෝගය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මේ දැනටත් අපිට ගැටලුවක් තියෙන ආයතනික වශයෙන් උත් අපේ ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලය බොහොම ප්‍රමාණවත් නැහැ. ඒ තමයි අඩු කාර්ය මණ්ඩලයක් එක්ක තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ සඳහාත් අපි ගරු අමාත්‍යතුමන්ලා සමග සාකච්ඡා කරලා ඉදිරියේදී මේ ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරනවා. අනිත් එක තමයි අපිට තියෙන ලොකු ගැටලුවක් තමයි අපේ මම කලිනුත් මේක සඳහන් කරා අපේ නිෂ්පාදනයේ ඵලදායීතාව අනිකුත් නැත්තම් සලකලා බලපුවාම අපි බලාපොරොත්තු වෙන තරමට නැහැ. ඉතින් මේ සඳහාත් අපි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අනිකුත් විවිධ අභියෝග ඒ අවස්ථාවට ලැබෙන්න පුළුවන්. හැබැයි මොන අභියෝගය ආවත් දෙපාර්තමේන්තුවේ අපි බොහොම කිව්වා වගේ මේ පොඩි දෙපාර්තමේන්තුවක්. අපේ ඉන්න ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාම අපි අධ්‍යක්ෂ ජනරාල්තුමිය එහෙම නැත්නම් අපි සියලු දෙනාම එක පවුලක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් එතකොට අපි දන්නවා මොන අභියෝගයක් ආවත් මේ අපි ඔක්කොම එකට ඉඳගෙන මේ සඳහා මුහුණ දුන්නොත් අපිට අනිවාර්යයෙන් මේ අභියෝග ජය ගන්න හැකියාව තියෙනවා. හොඳයි ඒ විශ්වාසය සහ ඒ කණ්ඩායම් හැඟීම ඊටාම වැදගත් දියුණුවීම සඳහා ඕනෑම ක්ෂේත්‍රයක අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රයටත් ඒක එකසේම අදාළයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් ඒ විදිහටම අදාළයි. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යුගයේ අවශ්‍යතාවලට අනුකූල වන ආකාරයෙන් සොකී ගමන් මග යාවත් කාලීන කරගෙන යන මේ ගමන් මග අපේ ජනතාව වෙත ගෙන යන sannivedana සත්කාර එකක් තමයි අපේ මේ රසජන නිගුවන් විදුලි වැඩසටහන. ඊට අමතරව ඔබතුමන්ලා විවිධ ප්‍රදර්ශන වැඩමුළු පවත්වනවා අපි දන්නවා. දැන් මේ වගේ දේවල් එක කොහොමද මේ පණිවිඩය ජනතාවට ගෙනියන්නේ ව්‍යවසායකින්ට පාරිභෝගිකයින්ට ඒත් එකම මේ අපනයන කරුවන්ට කොහොමද මේ පණිවිඩය ගෙන්නන්න ඔබතුමන්ලා කටයුතු කරන්නේ? ඇත්තටම මේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මම කලිනුත් කිව්වා වගේ අර ගතානුගතික විදිහට අපි ඉන්නේ නැහැ. අපි පහුගිය කාලේ අපිට තිබිච්ච ගැටලුව තමයි අපි ශ්‍රේෂ්ඨ කාර්ය මණ්ඩලයේ මදි. ඒ නිසා අපි උත්සාහ කරා හැම වෙලෙම මේ ආකාරයට මේ ගුවන්විදුලි වැඩසටහන් අපි දන්නා අපේ රූපවාහිනී වැඩසටහන් කීපයක් තියෙනවා. සංගුණ කහවණු ඒත් එක්කම අපේ රන්මසු වෙන මේ වගේ වැඩසටහන් හරහා අපි ශ්‍රාවකයන් එහෙම නැත්නම් අපේ ගොවි ජනතාව එහෙම නැත්නම් අපේ පාර්ශවකරුවන් අපි දැනුවත් කිරීම කරනවා. ඒත් එක්කම අර කිව්වා වගේ ගුවන්විදුලි වැඩසටහන් හරහා ඒත් එක්කම අපේ ප්‍රදර්ශන නම් අතරම පහුගිය කාලේ තියාගන්න විදිහක් නැහැ. නමුත් අපි වෙනත් වැඩසටහන් හරහා මේ දේවල් සම්බන්ධීකරණය කරනවා. ඒත් එක්කම අපේ මේ වෙනකොට අපේ Facebook පිටුවට සහ YouTube නාලිකාව හරහා අපේ සියලුම වැඩසටහන් වගේ අපි ලබා දෙනවා මේ Facebook සහ YouTube හරහා. ඉතින් ඉහළ ප්‍රතිචාරයක් අපේ මේ පරිශීලනය කරන අයගෙන් ලැබෙනවා. ඉතින් අපිට පේනවා මේක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා කියලා. ඒත් එක්කම අපි අපේ පුවත්පත් ප්‍රවෘත්ති පත්‍ර මේ මාර්ගයෙන් ඒත් එක්කම අපි තාක්ෂණික ප්‍රකාශන සහ අපේ අත්පත්‍රිකා මේ වගේ දේවල් සියල්ලම අපි පාවිච්චි කරනවා මේක දැනුවත් කරන්න. ඊට අමතරව අපි දැනට අපේ විශේෂයෙන්ම සේවා සංස්කරණ පුහුණු මධ්‍යස්ථානයේත් වැඩසටහන් පහුගිය දවස්වල අතරම తాවකාලිකව නතර කරන්න සිද්ධ වුණා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. නමුත් අපි අලුතින් ආරම්භ කරා මේ ව්‍යවසාය විශේෂයෙන් ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින් මාර්ගගත ක්‍රමවේදයට. එහෙම නැත්නම් ඔන්ලයින් ක්‍රමයට අපේ පාර්ශවකරුවන් හා සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය දැනුම් බෙදා දෙන්න ඒගොල්ලන්ගේ සාකච්ඡා ස්වරූපයෙන්. අතන මම කිව්වේ ඒකයි දැන් මේකේ හොඳ නරක දෙකම තියෙනවා. දැන් කොවිඩ්
වෙලාවේ දැන් මේ වැඩසටහන ඇත්තටම ඒක පාර්ශ්විකයි අපි මේ පැත්තෙන් කතා කරනවා ගෝවින්ද නැත්තම් අපි පාර්ශ්විකවරණ දැනගන්න හම්බ වෙනවා විතරයි. නමුත් ඊගාව අදියරට අපි දැන් ගියොත් ඔන්ලයින් ක්‍රමයට සියලුම පාර්ශ්විකවරණට නැවත අපි දැන් ප්‍රශ්න අහන්නත් පුළුවන් මේක කියන ගමන්ම. ඉතින් ඒක දැන් තවදුරටත් ඉදිරියට ජනප්‍රිය වෙනවා. ඉතින් දෙපාර්තමේන්තුව ලැබීම සහ ප්‍රතිපෝෂණය මේ සියලු කාර්යයන් සිදු වෙනවා. සියලු කාර්යයන් සිදු වෙනවා. ඉතින් මේ විදිහට අපි ආරම්භ කරපු වැඩසටහන ඉතාමත් සාර්ථකව මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. අපේ සාම්ප්‍රදායිකව කියපු වැඩසටහන් ඒ වගේම යනවා. අපේ ශ්‍රේෂ්ඨ ඉන කාර්ය මණ්ඩලය හරහා දැනුවත් කිරීම සිදු කරනවා. ඒත් එක්කම අපේ දිස්ත්‍රික් කාර්ය මණ්ඩලය, අපේ පර්යේෂණාංශ මේ සියල්ල හරහා අපි දැනුවත් කිරීම, තොරතුරු ලබා දීම සහ අපේ පාර්ශ්වකරණ සම්බන්ධීකරණය මේ සියලු කටයුතු අපි තවදුරටත් ඉදිරියටත් කරගෙන යනවා. දැන් මේ සියල්ලෙන් බලාපොරොත්තු වෙන අපනයන කෘෂි භෝග ක්ෂේත්‍රය අපේ රටේ බෙහෙවින් ජනප්‍රිය ක්ෂේත්‍රයක් බවට පත් කරන්නට පහුගිය කාලවක වනතුරු මේ ගෙවී ගිය 50 වසර කාල සීමාව තුළ ක්‍රමක්‍රමයෙන් ඒ කාරණේ ඉලක්කය වෙත ඔබතුමන්ලා ළඟා වෙලා තියෙනවා. ඒ බව අපිට ඉතාම හොඳින් පැහැදිලි. දැන් බොහෝ දෙනෙක් හරි කැමති උදාහරණයක් විදිහට ගත්තාම ඔබතුමන්ලාගේ මේ ප්‍රදර්ශන තියෙනවා අපනයන කෘෂි භෝග වඩාත් ප්‍රචලිත කරන්නට කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේමත් එහෙම අවස්ථා පැවැත්වුණා. ඒ වගේ වෙලාවලදී ඉතාම ආකර්ශනීය විදිහට මේ අපනයන කෘෂි භෝග ඇතුළත් අර තෑගි පෙට්ටියක් වගේ ඒ වගේ දේවල් ඔබතුමන්ලා තිලන කරනවා. මේවා අපේ සමාජය තුළ ව්‍යාප්ත කරන අලුත් අදහස්, අලුත් ආකල්ප. ඒ වගේ දේවල් බොහොම වැදගත් කියලා මම විශ්වාස කරනවා. මේ අපනයන කෘෂි භෝග පිළිබඳ ආකර්ෂණයක් ඇති කරන අපේ සමාජය තුළ. අනිවාර්යයෙන්ම අපි අත්‍තරම මේ වගේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරා. දැන් පහුගිය දවස්වල අත්‍තරම කොවිඩ් නිසා සමහර දේවල් කරන්න බැරි වුණාට විවිධ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. ඒ අවස්ථාවට ගැළපෙන ආකාරයට අපේ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඒ අවශ්‍ය දේවල් අපි සියල්ල කරනවා. ඒත් එක්කම අපි ඇත්තටම මේ පහුගිය දවස්වල අපි ආරම්භ කරා ඉදිරියට අපි ඒක බලනවා ප්‍රචලිත කරගන්න විශේෂයෙන්ම මේ සංචාරකයන් ඉලක්ක කරගෙන මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඔබතුමී කිව්වා වගේ මේ තෑගි භාණ්ඩ, තෑගි පෙට්ටි, ඒ වගේ අපේ කුළුබඩු ප්‍රචලිත කරන්න මේ වගේ වැඩසටහනොත් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරන මේ සංචාරක මේ ගැටලුව निराකරණය වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට. හොඳයි. මේ සියලු දේත් එක්කම අපේ ව්‍යවසායකින්ගෙන් අපනයන කෘෂි භෝග වගාකරුවන්ගෙන් ඔබතුමන්ලාට ලැබෙන ප්‍රතිචාරත් ඉතාම වැදගත්නේ. දැන් අපි අර කලින් කිව්ව විදිහට ප්‍රතිචාර ප්‍රතිපෝෂණයේ ක්‍රියාවලිය ඒ වගේ ඔවුන් සම්බන්ධ කරන ඔවුන් ළඟට ගිහිල්ලා ක්ෂේත්‍රයේ තියෙන ගැටලු හඳුනාගෙන අපි හිතමු කිසියම් පලිබෝධ උදුරක් නැත්නම් රෝග තත්ත්වයක් වගාවකට බලපෑම් කරනවා නම් ඒ කල්ලතු හඳුනාගෙන අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න එක මේ හා සම්බන්ධන ඔබතුමන්ලාගේ කොහොමද වැඩපිළිවෙල ඉදිරි වසර තුළ මේ එළඹුණු වසර තුළ ක්‍රියාත්මක කරන්නට? ඇත්තටම මේ අපේ සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් අපේ දිස්ත්‍රික් කාර්යාලය තියෙනවා ප්‍රධාන වශයෙන් මේ මම කලින් කිව්ව දිස්ත්‍රික්ක 17ම ආවරණය කරමින් ඒත් එක්කම අපේ ශේෂ්ඨ නිලධාරීන් ඉන්නවා. ඉතින් යම් කිසි අවස්ථාවක ඕනෑම ගොවි මහත්මයෙකුට මේ සම්බන්ධයෙන් ගැටලුවක් මතුවුනොත් මේ අපේ ශේෂ්ඨ කාර්ය මණ්ඩලය එහෙම නැත්නම් අපේ දිස්ත්‍රික් කාර්ය මණ්ඩලය සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ප්‍රධාන කාර්යාලය සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පර්යේෂණ ආයතනය මේ ඕනෑම අංශයක් කරහා සම්බන්ධ වෙලා අවශ්‍ය ඒ දැනුම නැත්නම් ඒ අවශ්‍ය සහයෝගය අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ මාර්ගගත ක්‍රම සහ අනිකුත් ක්‍රමය ගැන කතා කරනකොට යම්කිසි ශාස්ත්‍රීය ගැටලුවක් තිබුණොත් අපිට ඒ ගැටලුව ශනිකවම ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට දැන් Facebook පිටුවේදී අපේ පාර්ශ්වකරුවන් Tamanට තියෙන ගැටලුව ඡායාරූපයක් මේකට එකතු කරලා ක්ෂණිකව අපෙන් අහන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේකේ හොඳ පැත්තකුත් තියෙනවා කියලා. ඉතින් ඉස්සර අපේ ශේෂ්ඨ නිලධාරියෙක් මේ ඉඩමට ගිහිල්ලා බලන වෙලාව වෙන්න කලින් ගොවි මහතුරු සමහරට ඡායාරූපයක් අරගෙන අපිට WhatsApp කරනවා. එහෙම නැත්නම් ඔය කිව්වා වගේ Facebook එක හරහා අපිට එවනවා. නැත්නම් අපේ උත්තර අහනවා. ඉතින් ඒක මේක දැන් ජාලයක් විදිහට ඉදිරියට යනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉදිරියේදී කිසිම කෙනෙකුට ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. අපිව සම්බන්ධ කරගන්න ඒත් එක්කම තමන්ගේ ශාස්ත්‍රීය පවතින ගැටලුවට පිළිතුර ලබා ගැනීම සඳහා. හොඳයි අධ්‍යක්ෂතුමනි අපිට බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. තවත් මේ හොරාව ගුවන් කාර්යය තුළ කතා කළාට අවසාන වශයෙන් අපි කතා කරොත් මේ අපේ සමාජයට දෙන්නට පණිවිඩයක් ඇති ඔබතුමන්ට දැන් අපේ කෘෂි භෝග වගාකරුවන්ට ව්‍යවසායකයන්ට සහ පාර්ශ්වකරුවන්ට මොකක්ද ලබා දෙන පණිවිඩය අද දවසේ? ඇත්තටම මේ මම කලිනුත් කිව්වා වගේ අපි දෙපාර්තමේන්තුව බොහොම පොඩි තැනකින් පටන් අරන් අද මෙතනට ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒත් එක්කම අපේ ව්‍යවසායකයන් අලුතෙන් මේකට එකතු වෙනවා, මේ ශේෂ්ත්‍රයට එකතු වෙනවා. එතුමන්ලා සාර්ථකව යම්කිසි ආදායමක් ලබා ගන්නවා, රටට ආදායමක් ලබා ගන්නවා. ඒක නිසා මේ මම සියලු දෙනාගේම ඉල්ලන්නේ මේ ශේෂ්ත්‍රයට එන්න. ඇවිල්ලා අපි කියන විදිහට මේ ගුණාත්මයෙන් යුතු යම්කිසි මේ ශේෂ්ත්‍රයට පිවිසිලා
මම කිව්වේ 1 කිලෝ එකක් අපනයනය කරත් අපිට කමක් නැහැ. 1 කිලෝ එකක් අපනයනය කරන්න පුළුවන් නම් ඒත් එතුමා රටට වැදගත් වෙන පුද්ගලයෙක්. මේ වගේ අවස්ථාවන් බොහොමයක් තියෙනවා. මේවා අපි උදා කරගන්න ඕනේ. දෙපාර්තමේන්තුවක විතර අපිට යම්කිසි සීමා සහිත ආකාරයකට අපිට උදව් කරන්න පුළුවන්. ඒකම දැන් අපි දන්නවා සමහර අය ඉන්නවා එතුමාලට වෙනත් රටවල් සමග විශේෂ සම්බන්ධකම් තියෙනවා. එතකොට ඒ වගේ ව්‍යාපාරික සම්බන්ධකමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එතුමා ඇත්තට මේ ශේෂ්ත්‍රයට පිවිසුනොත් ඉතා පහසුවෙන් පුළුවන් ඒ වෙළඳ ජාලයක් හදාගෙන ඉදිරියේදී තමන්ගේ අපනයනය සහ ඒ දේවල් සම්බන්ධයෙන් එතුමාලට ආදායමක් ගන්නවා වගේම රටට ආදායමකුත් ගන්න පුළුවන්. ඉතින් මම සියලු දෙනාගෙන් ඉල්ලන්නේ මේ ශේෂ්ත්‍රයට එන්න ඇවිල්ලා සාර්ථකව එහෙම නැත්නම් නිවැරදිව අපි දෙන උපදෙස් සහ අනිකුත් ආයතන ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරොත් අතරම හොඳ ව්‍යවසායකයෙක් බවට පත් වෙලා මේ ශේෂ්ත්‍රයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් වගේම අවසාන වශයෙන් රටට දැනට තියෙන ගැටලු වලට අපිට ඩොලර් හිගේට හොඳ විසඳුමක් ලබා දෙන්න දායකත්වයක් ලබා දෙන්න හැකියාව ලැබෙනවා. හොඳයි බොහොම සුබවාදී බලාපොරොත්තුවක් ඔබතුමා ඇතුළු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය ඇතුළු ඒ සියලු දෙනාගේ දායකත්වයෙන් මේ කටයුත්ත වඩාත් සාර්ථකව මේ 2022 වසර තුලත් ඉදිරියටත් ක්‍රියාත්මක කරන්න හැකි වෙයි කියලා අපි බලාපොරොත්තු තියෙනවා නේ. අතරම විශ්වාස කරනවා. ඒක මේ පහුගිය 50 වසරක කාලේ ලැබපු අත්දැකීම් එක අපිට බොහොම පැහැදිලි. ඒ සඳහා අවශ්‍ය කරන sannivedana සහයෝගය ලබා දෙන්නට අප සූදානම් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට ගුවන්විදුලිය ඇතුළු අනෙකුත් සේවාවන් අපගේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂතුමා කඳුරට ගුවන්විදුලි නිෂ්පාදනය කරලා විකාශනය කරන්නට අවශ්‍ය කටයුතු කරන අපේ නිෂ්පාදකතුමිය මානෙල් හිංකෙන්ද ඒත් එක්කම වැඩසටහන සම්බන්ධීකරණය කරන නදිකා රුවන්වැල්ල මහත්මියත් අපි මතක් කරනවා දරින් ඔබතුමාලට සුබ පතනවා මේ කටයුත්ත වඩාත් සාර්ථකව 2022 වර්ෂය තුළ තවදුරටත් ඉදිරියට ගෙන යන්නට නිවේදන කාර්යයත් ඒත් එක්කම අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය සඳහා ඒ සියලු කටයුතු ඉතා හොඳින් කරන්නට හැකි නව වසරක් වේවා කියලා ඔබතුමන්ට සුබ පතනවා අපි. ඔව් අතර මමත් මම හිතන්නේ අපේ කඳුරට ගුවන්විදුලි සේවයත් එක්ක මේ වැඩසටහන දැන් අවුරුදු 10කට වැඩි කාලයක් අපි ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි දන්නවා අපේ ගොවි ජනතාවට ඔබතුමන්ලගේ මේ වැඩසටහන හරහා අවශ්‍ය අපේ පණිවිඩය ලබා දීම සඳහා ඔබතුමන්ලා බොහෝම දායකත්වයක් සහයෝගයක් ලබා දෙනවා. ඉතින් මම ඒ එක්කම කඳුරට ගුවන්විදුලි සේවයටත් මේ වෙළඳ සේවය ඇතුළු අනිකුත් සියලුම සේවාවන්ටත් මගේ ස්තුතිය දෙපාර්තමේන්තුවෙන් පුද කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. වාසනාවන්ත සෞභාග්‍යවත් සුබ නව වසරක් වේවා 2022 වර්ෂය රසජන්‍ය වැඩසටහන සමගින් දීර්ඝ කාලයක් අපත් සමගින් රැඳී සිටි අපගේ අසන්නන්ටත් අපි හමුවෙමු ලබන සෙනසුරාදාත් රසජන්‍ය වැඩසටහනින් ඔබට බෙහෙවින් වාසනාවන්ත යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරනවා. අද වැඩසටහන සමගින් අපිත් එක්ක එකතු වුණු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සංවර්ධන උපුල් රණවීර මහත්මයා ඔබතුමාට බෙහෙවින් ස්තුතියි. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය, රජරට සේවය, රුහුණු සේවය සහ වයඹ රේඩියෝව තුලින් සෑම සෙනසුරාදාවකම සවස 4:30ටත් කඳුරට සේවයෙන් සෑම සෙනසුරාදාවකම සවස 4:00ටත් එතෙර කහවණු මෙතිරට ගෙන්වන අපනයන කෘෂි සංවාදය රස ජනනී. ඔබට අවශ්‍ය මූල්‍ය ආධාර සහ වගා උපදෙස් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැන් නොමිලේ. තොරතුරු විමසන්න, නිර්මාණ යොමු කරන්න. මේ අපේ ලිපිනය. රස ජනනී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙනිය. දුරකථනය 0.81 388 651. රස ජනනී. අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.